හ්ම්. හරි කට්ටුවනේ අපහු අපි එකතු වෙමු කතා කරමු. අපි කතා කරගෙන හිටියේ මෙන්න මේ කොටු ටික ඔක්කොම එකතු කරගන්නේ කොහොමද කියලා. ඒකට කියනවා මර්ජ් කරනවා කියලා. මර්ජ්. මර්ජ් කියන්නේ මෙන්න මේ වචනේ. මර්ජ්. මර්ජ් කියන්නේ එකතු කරනවා. ළඟ තියෙන ටික එකතු කරනවා. එතකොට මේ ටික highlight කරලා මේකේ තියෙනවා layout කියන ටැබ් එක. මේ layout කියන ටැබ් එකේ තියෙනවා merge cells කියලා. merge cells කියනකොට ක්ලික් කරාට පස්සේ මේ ටික මේ විදිහට merge වෙනවා. ඊළඟට අපිට පුළුවන් ඒකේ ටයිප් කරන්න. විවේක කාලය. ඊට පස්සේ මේක සාමාන්‍ය පරිදි highlight කරලා මේ විදිහට font size එක ඊට පස්සේ center කරලා නැවත layout ගිහිල්ලා මෙතනින් center කරලා ඒ කියන්නේ alignment. මේක ඇත්තටම alignment කියලා කියන්නේ. ඒ alignment එක හදලා අපිට ඕන නම් මේ කොටුව මේ කොටුවට background color එකක් දීලා highlight කරන්න පුළුවන්. ඒක කරන්නේ මේ design කියන එකෙන්. design කියන එකේ තියෙනවා ඔන්න shading කියලා නේ. design කියන tab එකේ තියෙනවා shading. shading කියන එකේ අපිට අවශ්‍ය කරන color එකක් දෙන්න පුළුවන්. එතකොට ඒ කොටුවේ background එක ඒ අදාළ color එකට එනවා. හරි. අපි හිතමු මම හිතන්නේ දැන් පැහැදිලි. අපි හිතමු ඩබල් පීරියඩ් තියෙනවා කියලා. උදේම සඳ උදේම පීරියඩ් දෙකක් තියෙනවා එකම විෂය. දැන් මොකද කරන්නේ? මේ දෙකත් මර්ජ් කරලා ඒක ඒ විෂය නම දාන්න ඕනේ. layout ගියා, merge cells ගියා. මෙතනින් alignment එක හැදුවා. ඔන්න මෙතනින් දුන්නා මේ විදිහට. මොකද අනිත් ඒවාට හානියක් නැත්නම් ඒ පිළිවෙලට. ඒ නිසා මෙතන align left කියලා දෙනවා. දීලා අපිට පුළුවන් මේ විදිහට ඩබල් පීරියඩ් එක සකස් කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඒතර අපිට ඕනනම් මේකත් highlight කරන්න පුළුවන් shading එකක් දාලා නේ. මොනවා හරි shading එකක් දාලා highlight කරන්න පුළුවන්. හරි. ඔයාලට මේකෙදි විභාගෙදි අහන්නේ මෙන්න මේවා. මෙන්න මේ කොටු දෙකක් එහෙම නැත්නම් එක ළඟ ඇති කොටු කිහිපයක්. එහෙම නැත්නම් cells කිහිපයක් එකතු කර ගැනීම සඳහා භාවිතා කරන කමාන්ඩ් එක මොකක්ද? කමාන්ඩ් එක තමයි merge cells. අන්න එහෙමයි මේ වගේ එකකදී විභාගෙදී ප්‍රශ්නයක් අහනවා නම් අහන්න. අපිට පුළුවන් මේ ටිකත් ඒ විදිහටම ෂේඩ් කරගන්න. ඔය විදිහට ෂේඩ් කරගන්න පුළුවන් තමන් කැමති වර්ණයක් දාලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මගේ ස්ක්‍රීන් එක පේනුණාද ඔයාලට මේ වෙනකල්? පේනුණා සර්. හරි. එහෙනම් අපි පොඩි බහුවර්ණ ප්‍රශ්න ටිකකට ගිහිල්ලා නැවතත් මේකට එමු. මේකේ අපි අන්තිමට සාකච්ඡා කරා මම හිතන්නේ ප්‍රශ්න 21 වෙනි ප්‍රශ්නේ දක්වා වගේ සාකච්ඡා කරා. එතනදලා තව ඉස්සරහට ප්‍රශ්න 10ක් විතර සාකච්ඡා කරමු.
මට මොහොතක් දෙන්න පේපර් එක දානවා. මම හිතන්නේ මේ ඔයාලට දැන් මගේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඊළඟ ප්‍රශ්නයට මම යන්නම් මෙතනින්. හරි. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න බලන්න. පරිගණකයක භාවිත වන මෙහෙයුම් පද්ධතිය ක්‍රමා සියලුම මෘදුකාංග සහ දත්ත බොහෝමයක් සාමාන්‍යයෙන් ගබඩා කරන්නේ. උත්තරය දෙන්න බලන්න ඔකට. උත්තර හතරක් තියෙනවා. සුසංහිත තැටිවල, දෘඩ තැටියේ, ෆ්ලෑෂ් මතකයේ, වාරක මතකයේ. උත්තර ඕනනම් chat එකට දාන්න පුළුවන් ටයිප් කරලා අංකේ. තප්පර 30ක් දෙන්නම් තව. හැමෝම උත්තරේ දාන්න. තව එක්කෙනෙක් ඉන්නවා දාන්න. පස් දෙනෙක් ඉන්නවනේ. හතර දෙනයි තාම chat එකට දාලා තින්නේ. අනෝම දැම්මේ නැහැ නේද? හරි වෙලාව යනවනේ. අපි බලමු උත්තරේ. හරි. දෘඩ තැටිය කියන එක තමයි උත්තරේ. උත්තරේ අංකය 2. හැමෝම හරි උත්තරේ දීලා තිබ්බා. හරි. එහෙනම් ඒ ගැන මම ලොකුට සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හાર્ඩ් ඩිස්ක් එකේ තමයි අපේ කම්පියුටර් එකේ සියලුම මෘදුකාංග දත්ත මෙහෙයුම් පද්ධතිය සියලුම දේවල් ගබඩා කරලා තියන්නේ. මොකද හાર્ඩ් ඩිස්ක් එක තමයි අපිට තියෙන ලොකුම මතක ධාරිතාව තියෙන උපාංගය. ඒ නිසා තමයි මේ දැන් මෙහෙයුම් පද්ධතියකට වගේ නම් ගිගාබයිට් 4ක්වත් ඕනේ එයාගේ ෆයිල්ස් ටික තියාගන්න. ඒ නිසා අපිට දැන් හතරට වැඩි. ඒකට 4යි අනිකුත් data අනිකුත් software ඒ ඔක්කොම තියාගන්න අපිට ලොකු ඉඩ කඩක් ඕනේ. ඒ ඉඩ කඩ අපට සපයන්නේ hard disk එක. ඒ නිසා ඒක තමයි උත්තරේ. හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. මේ ප්‍රශ්නේ කියවලා උත්තර දෙන්න බලන්න මම තප්පර විනාඩියක් දෙන්න.
මම හිතන්නේ වෙලාව ඇති නේ. දැන් මේවා ගොඩාක් අපි කතා කරලා තියෙන ප්‍රශ්නත් කරලා තියෙනවා. බලමු. පරිගණකවල භාවිත වන මතක වේගයේ වැඩි එකේ සිට අඩු එක දක්වා අනුපිළිවෙලට ලියා ඇති පේළිය වන්නේ. මට කියන්න දැන් පොඩ්ඩක් කතා කරමු. මට කියන්න වේගය වැඩිම මතකය තියෙන්න ඕනේ ප්‍රොසෙසර් එකට ළඟින්ද ඈතින්ද? කියන්න කතා කරන්න. ෂුවර් නෑනේ. ඒ කියන්නේ කතා කරන්න බෑ කියන්නේ ෂුවර් නෑ. මතක තියාගන්න CPU එකට එහෙම නැත්නම් මයික්‍රෝ ප්‍රොසෙසරයට ළඟින්ම තියෙන්න ඕන වැඩිම වේගය තියෙන මෙමරි. හරි එහෙනම් මෙතනින් බලන්න CPU එක ළඟින්ම තියෙන මෙමරි වර්ග සටහන් කරලා තියෙන්නේ මොකේද කියලා. CPU එකට ළඟින්ම තියෙන රෙජිස්ටර්. හරිද? ඊළඟට තියෙන්නේ වාරක මතකය කෑෂ්. ඊළඟට ප්‍රධාන මතකයේ තියෙන්නේ මේ මදර් බෝඩ් එකේ ඈතින්. ඊළඟට හાર્ඩ් ඩිස්ක් එක තියෙන්නේ ඊටත් වඩා ඈතින්. එහෙනම් පළවෙනි එකම තමයි උත්තරේ. මතක වේගය වැඩි එකේ රෙජිස්ටර් මතක වේගය වැඩි. ටක් ගාලා ප්‍රොසෙසර් එකට නැනෝ සෙකන්ඩ් වලින් දෙන්නේ. ප්‍රොසෙසර් එක ඉල්ලපු ගමන් ටක් ගාලා රෙජිස්ටර් වලින් දෙනවා. නමුත් මේ සෙකන්ඩරි මෙමරි එකට ඒ වැඩේ කරන්න බෑ. හાર્ඩ් ඩිස්ක් වලට ෆ්ලෑෂ් පෙන් ඩ්‍රයිව්ස් වලට ඒ වැඩේ කරන්න බෑ. එයාලා කේබල් දිගේ යන්න ඕනේ. ඒ නිසා ඊටමත්ම වේගවත් වෙන්නේ පළවෙනි උත්තරේ තියෙන එක. රයිට්. හරි. අංක 1 දාපු අය හරි. ඊළඟ එකට යමු. දැන් ඔහොම ප්‍රශ්න එනවා විභාගයට. ඒකයි මේ අහන්නේ. හරි. නශ්‍ය නොවන මතකයකි. මේවත් අහලා දැන් තියෙන්නේ. උත්තරේ දෙන්න බලන්න ඉක්මනින් තප්පර 30ක් දෙන්න. කෝ උත්තර කෝ නශ්‍ය නොවන මතකයකි. මේ වෙනකොට උත්තර ඔක්කොම ඇවිල්ලා තියෙන්න ඕනේ හැමෝගෙම. වරදින්න හරි උත්තර දෙන්න ඕනේ. කනාශොත් හරි ගහනවනේ විභාගෙට ගියොත් නේ. මේක බලමු. නශ්‍ය නොවන කියන්නේ මොනවද? නශ්‍ය කියන්නේ මොනවද එහෙනම්? රයිට් මට විනාඩියක් දෙන්න. සෝරි. හරි. නශ්‍ය නොවන. නශ්‍ය කියන්නේ විනාශ වෙන එකට. විදුලිය තියෙනකල් තියෙනවා. විදුලිය නැති වෙච්ච ගම විනාශ වෙනවා. එතකොට විනාශ නොවන මතකයකි. අපි එකින් එක අරන් බලමු. දැන් බලන්න
RAM එක. RAM එකේ තියෙන ඒවා කරන්ට් එක ගියපුවා මොකද වෙන්නේ? ඒවා විනාශ වෙලා යනවා. ඊළඟ වතාවේදී අපි කම්පියුටරේ වැඩ කර කර හිටපු වැඩසටහන් ටික තියෙනවද? නෑනේ. ඒවා නැශ්‍ය මතක. මේවා මූලික පාඩම් වල හොඳටම උගන්වපුවා. මේවා නම් අමතක කරන්න එපා. නැශ්‍ය නොවන. ඊළඟට CPU එක ඇතුලේ තියෙනවා රෙජිස්ටර්ස්. ඒවා ඉතාක්ෂණයකින් එයාලාගේ data දෙන්න පුළුවන් CPU එකට රෙජිස්ටර්ස්. විදුලිය තියෙන කල් විතරයි. නැශ්‍ය වෙලා යනවා විදුලිය නැති වෙච්ච ගමන්. ෂට් ඩවුන් කරපු ගමන් ඒ වගේ තියෙන ඒවා ඉවරයි. කෑෂ් මෙමරි නැශ්‍ය වෙලා යනවා ෂට් ඩවුන් කරපු ගමන්. උත්තරේ වෙන්නේ එහෙනම් ROM. ROM එක කොහෙද තියෙන්නේ? ROM එක තියෙන්නේ මදර්බෝඩ් එකේ. මම කියලා දීලා තියෙනවා මේවා දෙතුන් පාරක්ම. ROM එක read only memory. read only memory එකේ තියෙන manufacturer විසින් input කරලා program එකක්. ඒ program එකට කියන්නේ BIOS එක කියලා. basic input output system කියලා. ඒ basic input output system එක නැති වෙලා ගියොත් එහෙම කම්පියුටරේ වැඩක් කරගන්න බෑනේ. ඒ නිසා ඒ ROM එක කියන එක නැශ්‍ය නොවන මතකයක්. විදුලිය තිබ්බත් නැතත් ROM එකේ තියෙන ඒවා මේ මැකෙන්නේ නැහැ. කරන්ට් එක ඕෆ් කරලා ඊළඟ වතාවේදී නැවත ඔන් කරාට පස්සේ ROM එකේ වැඩසටහන නැවත ක්‍රියාත්මක වෙනවා. මතක තියාගන්න ROM එකේ තියෙන එක කවදාවත් මැකෙන්නේ නැහැ. අපිට ඒක මකන්නත් බෑ, හරි අමාරුයි. ඒවා මකන්න ලේසර් බීම් පාවිච්චි කරලා තමයි මකන්නේ. සාමාන්‍ය යූසර් කෙනෙකුට, සාමාන්‍ය පරිශීලකයෙකුට ROM එකක තියෙනවා මකන්න බෑ. ROM වර්ග තියෙන එක එක. erasable ROM, erasable programmable ROM කියලා තියෙනවා. ඊළඟට programmable විතරක් ROM කියලා තියෙනවා. PROM. ඉතින් ඒවා ඔයාලට අදාළ නැහැ මේ මට්ටමේදී. මේ මකන්න බෑ කියලා මතක තියාගන්න. නැශ්‍ය නොවන non volatile එකක්. අනිත් ඔක්කොම volatile. හරි. ප්‍රශ්නයක් තියෙනවද මොනවා හරි එකේ? අපැහැදිලි තැනක් එහෙම? ඊළඟ එකට යන්න. ඔව්. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බලන්න. වර්තමානයේ භාවිත වන ලැප්ටොප් පරිගණකයක ප්‍රධාන මතකයේ ධාරිතාව විය හැක්කේ. අපි මේ ප්‍රශ්නෙන් පස්සේ නැවත වර්ඩ් වලට යමු. ඉක්මනට උත්තරේ දෙන්න බලන්න. තත්පර 30ක් දෙන්න. උත්තර එවන්න ටක් ගාලා. තත්පර 30ට ඔකට උත්තර දෙන්න පුළුවන්. ඕකෙන් පස්සේ අපි විනාඩියක බ්‍රේක් එකක් අරගෙන වර්ඩ් වලට යමු. මම උත්තර 5ක් බලාපොරොත්තු වෙනවා. 5 දෙනෙක් ඉන්නෝනේ. හරි. මම උත්තරේ දෙන්නම්. නැත්නම් වෙලාව යනවා. වර්තමානයේ භාවිත වන ලැප්ටොප් පරිගණකවල ප්‍රධාන මතකයේ ධාරිතාව විය හැක්කේ. විය හැක්කේ වන්නේ නෙමෙයි. මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ එහෙම. මෙගාබයිට් 512යි. එතකොට මෙගාබයිට් 512 කියන්නේ ඉතාලම පොඩි එකක්. ඒ නිසා ඒකේ ප්‍රධාන මතකයේ මේ අහන්නේ RAM එකේ ධාරිතාව.
RAM එකේ ධාරිතාව අහන්නේ. එතකොට 1 TB කිව්වොත් එහෙනම් මොකේ දැන් මේ 512 මෙගාබයිට් කියන්නේ ඇත්තටම මේකේ ධාරිතාව ගත්තොත් මේ කෑෂ් මෙමරි. වාරක මතකයේ ධාරිතාව වෙන්න පුළුවන් 512ක් මෙගාබයිට්. බොහෝ විට කිලෝබයිට් 512යි 512 MB කෑෂ් අන්න එහෙම තමයි කියන්නේ. එතකොට 1 TB කියන්නේ කොහේ තියෙන මෙමරි එකක් වෙන්න පුළුවන්ද ඔක? 1 TB කියන්නේ දෘඩ තැටියේ තියෙන්න පුළුවන් 1 TB 1 ටෙරාබයිට් 500 GB 500යි ගිගාබයිට් තියෙන්න පුළුවන්. මෙගාබයිට් 16 කියන්නේ ඉතාමත්ම පොඩි එකක්. නිකන් පෙන් ඩ්‍රයිව් එකක වගේ නම් තියෙන්න පුළුවන්. පෙන් ඩ්‍රයිව් එකක තියෙන්න පුළුවන්. මේක තමයි උත්තරේ වෙන්නේ 8 GB කියන එක. ඕක 4 GB වෙන්නත් පුළුවන්. සමහර කම්පියුටර්ස් වල 2 GB වෙන්නත් පුළුවන්. ඒ නිසා අංක 3 උත්තරේ දාපු අය හරි. right. අපි විනාඩියක බ්‍රේක් එකක් අරගෙන නැවත වර්ඩ් වලට යමු.
හරි අපි ආපහු වෙන පටන් ගමුනේ. ඊළඟට අපිට තියෙන්නේ MS Word වල paragraph formatting කියන කොටස කරගන්න. ඒක බලමු අපි මොකද්ද කියලා. format paragraphs කියලා තියෙනවා. අපි බලමු paragraphs format කරන්නේ කොහොමද කියලා. ඒ යටතේ මොනවද කරන්නේ කියලා. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති. මේකේ තියෙනවා paragraphs. මේ තියෙන paragraphs. හරි. ඔව්. එතකොට මේ paragraphs format කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි ආපහු. අර left line right line ඒ වගේ දෙයක්. අපි මේක සරලව බලමු. මම මේකට වෙනම ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්නම්. ඒ paragraphs නැත. හොඳ ඒවා. මේක හොඳ. right මේ තියෙන paragraphs. right. අපි මෙන්න මේ paragraph දෙක ගමු. මේ paragraph එකේ alignment එක මොකක්ද කියලා කියන්න පුළුවන්ද? ඒක බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. paragraphs කියන තැන තියෙනවා alignment tab 4. මේ alignment tab 4න් ඔයාලට පේනවා ඇති justify කියන එක තමයි දැන් highlight වෙලා තියෙන්නේ. ඔන්න එක paragraph format එකක් තමයි alignment කියලා කියන්නේ. alignment වර්ග හතරක් තියෙනවා. left align, center, right align, justify. right. අපි බලමු දැන් මේ justify වෙලා තියෙන්නේ. ඒ කියන්නේ justify කියන්නේ මේ පැත්තයි එක පෙළට තියෙන එකට. එහෙමනම් අනිත් එක මොකද්ද? left align. ඔන්න left align දැම්මා. left align කියන්නේ මේ එක පැත්තක්. ඒ කියන්නේ වම් පැත්ත විතරක් වම් පැත්තට align වෙලා තියෙනවා. එක පෙළට. එකේලි කිරීම කියලාත් මේකට කියනවා. එකේලි කිරීම කියලාත් කියනවා. මම දැකලා තියෙනවා විභාග ප්‍රශ්නවල එකේලි කිරීම කියලා තියෙනවා. එතකොට මතක තියාගන්න alignment කියලා තමයි ඒ කියන්නේ. right. එතකොට අනිත් එක තමයි center. මේ තියෙන්නේ center alignment. මේ තියෙන්නේ right alignment. එතකොට මේ හතර වෙනස ඔයාලට තේරෙනවා ඇති. left දැම්මොත් එහෙම left පැත්ත විතරයි align වෙන්නේ. එකේලි වෙන්නේ. center දැම්මොත් දෙපැත්තම එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙපැත්තම align වෙන්නේ නැහැ. මැදට තමයි center වෙන්නේ. දැන් බැරි වෙලාද අපි මෙහෙම කරොත් මේකේ ruler එක අරගෙන මේ කරා එක ඔහම ලං කරනවා. මේ පැත්තෙනුත් මේක ලං කරනවා. එතකොට එයා අපි දැන් center කරලා තියෙන හින්දා එයා හදා ගන්නවා එයාගේ alignment එක. දැන් ඒක center. ඔන්න justify. මෙන්න left align. මෙන්න right align. alright. එතකොට ඡේදයක් දීලා ඔයාලට අහන්න පුළුවන් මේකේ alignment එක මොකක්ද කියලා. මේ දීලා තියෙන ඡේදය alignment කරලා තියෙන්නේ කොහොමද? එතකොට මේ උත්තර හතර දෙන්න පුළුවන්. එතකොට ඔයාලා බලන්න
දකුණු පැත්තට දැන් තියෙනවා නම් මේක රයිට් ලයින්. ලෙෆ්ට් එකට නම් තියෙන්නේ පේලි ටික සෙට් වෙලා ලෙෆ්ට් ලයින්. දෙපැත්තටම නැත්තම් සෙන්ටර්. දෙපැත්තම එක විදිහට ලයින් වෙලා තියෙනවා නම් ජස්ටිෆයි. ඔය වචන හතර තමයි මතක තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ ඡේද align කරද්දි මෙන්න මේ මම මේ රූලර් එකේ තියෙන ඉන්ඩෙන්ට් කියන ඒවා ඉතා වැදගත් වෙනවා. ඉන්ඩෙන්ට් තුනක් තියෙනවා. හරි. එකක් තමයි left indent. අනිත් එක තමයි first line indent. අනික තමයි right indent. හරි. එතකොට මේ තුනේ වෙනස අපි අඳුරගමු. ඒ සඳහා මම ගන්න මෙන්න මේ ඡේදය ගන්නවා. හරි. මේ ඡේදයට ගන්නකොට ඔයාලා බලා ගන්න ඕනේ මෙන්න මේ ඉන්ඩෙන්ට් එකට මොකද වෙන්නේ කියලා. මෙන්න මේ ඉන්ඩෙන්ට් එකට මොකද වෙන්නේ? මම මේ ඡේදයට කර්සර් එක තියෙන එක වතාවක මේ ඡේදයට කර්සර් එක තියෙන එක වතාවක. එතකොට මේ ඉන්ඩෙන්ට් දෙක මොකද වෙන්නේ කියලා ඔයාලා බලන්න. right. ඔන්න කර්සර් එකේ තියෙනවා මේ ඡේදය. එහෙමම තියෙනවා. මේකට ගත්තා. ඉන්ඩෙන්ට් එක මේ ඡේදයේ ඉන්ඩෙන්ට් එක එහෙනම් වෙනස් කියලා අපිට දැන් තේරෙනවා. මේ ඡේද වෙනස්. හරි. අපි දැන් අපි ඉන්නේ මේ ඡේදේ. මම පෙන්නන්නම් මේ ඉන්ඩෙන්ට් එකේ දැන් මොකද වෙලා තියෙන්නේ. ඔන්න බලන්න. මේක තියෙන්නේ මේ පේලියට කෙලින්. මේක තියෙන්නේ මේ පේලියට කෙලින්. පැහැදිලිද මම මේ කියපු දේ? ඒ කියන්නේ left indent එක කියන්නේ ඡේදයේ left එක. මේක උදාහරණයක් තව ටිකක් පැහැදිලි කරන්නම් අපි ඔන්න ඔහොම තියාගත්තොත්. දැන් පේනවා ඇති මේ ඉන්ඩෙන්ට් එකත් එක පෙළට තියෙනවා. එතකොට left indent එක. දැන් අපි ලියුමක් ලියනකොට රාජකාරී ලියුමක් වේවා. පළවෙනියටම තියෙන එකේ ටැබ් එකක් තියෙනවනේ. අන්නේ ටැබ් එක තිබ්බ ගමන් මේ ඉන්ඩෙන්ට් එක වෙනස් වෙනවා. දැන් අපිට ඕනේ ටැබ් දෙකක් තියන්න. තව ටැබ් එකක් අපි ගන්නවා. කීබෝඩ් එකෙන් ටැබ් කී එක ප්‍රෙස් කරනවා. තව ටැබ් එකක් තියන්න ඕනේ. ওই විදිහට ප්‍රෙස් කරන්න පුළුවන්. හැබැයි ඔහොම කරනකොට අපිට ටැබ් දෙකක් අතර ප්‍රමාණයක් ගන්න වුණොත් එහෙම. දැන් මට ඕන ටැබ් එකක නෙමෙයි ටැබ් භාගයක. මෙන්න මේ ඉන්ඩෙන්ට් එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඒ වැඩේ කරන්න. මේ විදිහට. හරිද? අපිට ඕන විදිහට පළවෙනි. දැන් මේක ෆස්ට් ඉන්ඩෙන්ට් එකනේ. ෆස්ට් ඉන්ඩෙන්ට් එක ගිහින් ඉහිල්ලා තියන්න පුළුවන් අපිට අවශ්‍ය ඕන තැනකට. ඒ අණුව ඡේදය සකස් වෙනවා. අපි බැරි වෙලාවත් left indent එක ගෙනිච්චොත් එහෙම ඡේදෙට මෙන්න මේ දේ තමයි වෙන්නේ. ඕකෙම අනිත් පැත්ත තමයි right indent එක. ඡේදෙට මේ දේ වෙන්නේ. ඡේදය highlight කිරීමේ අවශ්‍යතාවයක් නැත. මේ විදිහට highlight කිරීමේ අවශ්‍යතාවයක් නැත. එතකොට කර්සර් එක අදාළ කර්සරේ අදාළ ඡේදයේ මත කොතනක හෝ තැබීම ප්‍රමාණවත්. මෙයා ඡේදය කියලා හඳුනගන්නේ එන්ටර් කිරීමක් කරපු එකක්. ඒ කියන්නේ අපි ටයිප් කරගෙන ගිහිල්ලා මෙහෙම එන්ටර් කරා නම් ඒක හඳුනා ගන්නවා එයා ඡේදයක් හැටියට. දැන් බලන්න අපි මේකට යමක් කරොත් එහෙම සිද්ධ වෙන්නේ පල්ලෙහායකට විතරයි. එහෙනම් මතක තියාගන්න ටයිප් කරගෙන යද්දී ඔයාලගේ කර්සර් එක මෙතන කෙලවරට ගියාට ඔහොම ටයිප් කරගෙන යනකොට කර්සරේ කෙලවරට ගියාට එන්ටර් කරලා ගන්න එපා. ඒක ඕටෝමැටිකලි ඊළඟ ලයින් එකට පනින්න ඕනේ. ඡේදය ටයිප් කරලා අවසානයේදී තමයි එන්ටර් කරන්නේ. හරිද? දැන් ඔන්න තනි ඡේදයක් හැටියට මේක ආපහු ගන්නවා එයා. මොකද එන්ටර් කරන එකෙන් තමයි එයා අඳුරගන්නේ අලුත් ඡේදයක් හැටියට. හරි. මේකෙන් left indent එක. left indent එක ගෙනියන්න බැරිද ඡේදයෙන් එළියට? පුළුවන් නේ. එහෙමත් පුළුවන්. එහෙමත් කරන්න පුළුවන්. හරි. ඔන්න ඉන්ඩෙන්ටේෂන්.
අපි දැන් දෙකක් කතා කරා. එකක් alignment අනික indentation. right. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ line spacing. line spacing. මේ මොකක්ද? line spacing කියලා කියන්නේ මෙන්න මේකේ තියෙන මෙන්න මේ line එකයි මේ line එකයි අතර තියෙන පරතරයට line spacing. කොතනද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ මෙන්න මෙතන. home tab එකේ paragraph කියන කොටසේ මෙන්න මේ කොටසේ තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේකේ line spacing එක 1.5 1.5යි. 1.5යි කියන්නේ මේක ගන්නේ පික්සල් වලින්. point වලින් point pt. හරිද? ඒක තියෙන තැන මම පෙන්නන්නම්. මේ paragraph කියන කොටසේ මෙන්න මෙතන තියෙනවා පොඩි මාක් එකක්. පල්ලෙහාට ඊතලේ තියෙන මාක් එකක්. ඔන්න ඕක ක්ලික් කරාට පස්සේ ඕපන් වෙනවා ඩයලොග් බොක්ස් එකක්. paragraph කියන එකේ ඒක ක්ලික් කරාට පස්සේ paragraph dialog box එක ඕපන් වෙනවා. font කියන එකේ ඒක ක්ලික් කරොත් එහෙම font dialog box එක ඕපන් වෙනවා. clipboard කියන එක ක්ලික් කරොත් එහෙම clipboard dialog box එක ඕපන් වෙනවා. right. මම paragraph කියන එකට යනවා. මෙතන දැන් අපිට මෙතනට මේ අවශ්‍යතාවය ඇති වෙන්නේ මෙතන තියෙන ප්‍රමාණයට වඩා වෙනස් එකක් දාගන්න වුණොත්. දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ ඩිෆෝල්ට් එක වෙන්නේ මේක. single space. ඊළඟට මෙතන 1.15ක ස්පේස් එකක් තියෙනවා. ඊළඟට 1.5. ඊළඟට 2. ඔයක කැම්පස් වල අසයින්මන්ට් එහෙම ලියද්දි ටයිප් කරනවා නම් බොහෝ විට ඩබල් ස්පේස් කියලා ඒ කියන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලදී ඩබල් ස්පේස් 1.5 ස්පේස් එහෙම කියනවා. අන්න එතනදී තමයි ඔයාලට මෙන්න මේක පාවිච්චි කරන්න වෙන්නේ. මේ 2.5 මේ 3. ඊළඟට line spacing options